නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තාති. හංදදානි භික්ඛවේවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. සසරේ කළ මහා පින්කමකට පුණ්‍යවන්ත මනුස්ස ජීවිතයක් ලැබපු පුණ්‍යවන්ත සුපින්වත් මිනිසුනේ. ඒ ලබාගත් උත්තරීතර මනුස්ස ජීවිතය මේ ජීවිතය තුළ මනාව භාවිතා කරමින් ජීවිතේ වටිනාම කාලයක් මේ ජීවිතයටත් සසර ජීවිතයටත් මතු සසරේ උපදින සෑම භවයකම උපදින සෑම ආත්ම භාවයකදීම සැප විපාක ළඟා කර දෙන උතුම් මහා පින්කමක් සිද්ධ කරගන්නට චරණ ටීවී මේ පුණ්‍යවන්ත මොහොත චරණ ටීවී නාලිකාවත් එක්ක ඔබ සූදානම් වෙන මොහොත. ඒක බොහොම වටින කාරණයක් බව මා සිහිපත් කරන්නේ. අද අපිට ලෝකයේ දියුණු වෙනකොට දියුණු වෙන ලෝකයේ අපි ගොඩක් දෙනෙක් කතා කරන දියුණු වෙන ලෝකයේ පහළට යන මනුස්සකම්, දියුණු වෙන ලෝකයේ බිඳිලා යන නැති වෙලා යන වටිනාකම් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් අපිට ඇති කරගන්නට ගොඩාක් හයිය ශක්තිය දෙන දෙයක් තමයි මේ දහම ප්‍රචාරය කරන මනවින් දහම විසුරුවා හරින බුදුබණ පදයක් ශ්‍රවණය කරමින් මේ ලෝකේ උත්තරීතර මහා පින්කම කරගන්නට අවස්ථාව සලසා දෙන මෙවැනි උතුම් පුණ්‍ය කටයුතු. එනිසා චරණ ටීවී නාලිකාවත් එක්ක ඔබ හැමදාම ඔබේ දරුවට ඔබට කායික මානසික සුවපත් භාවයේ පිණිස බොහෝ දේ රැගෙන එනකොට ඒ දේ මනවින් ඔබ එකතු කරගන්න ඔබේ ජීවිතයට. අද දවසෙත් ඔබ එවැනි උත්තරීතර කටයුතු අතර උතුම්ම පින්කමක් සබ්බදානං ධම්මදානං ජිනාති. මේ ලෝකේ උත්තරීතර මහා පින්කමක්
ධර්ම දානමේ පින්කමක් මෙසේ විසුරුවා හරිනකොට ඔබත් ඒ උත්තරීතර පින්කමේ මහා කොටස්කරුවෙක් වෙන්නටයි පින් සිතින් සූදානම් වෙන්නේ. එනිසා වෙනස් වෙන ලෝකේ සාරධර්මාතින් වියකෙන ලෝකේ අපට තියෙන වටිනම දෙයක් තමයි මනවින් මේ දියුණු වෙන ලෝකේ අපිට නිවසේ සිට බණපදයක් හරි අහන්ට මෙහෙම අවස්ථාව ලැබෙන එක. සම්බුදුරජාණන් වහන්සේගේ බණපදයක් මනවින් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන එකත් දුර්ලභයි. ඒ දුර්ලභ වූ කටයුත්ත සඳහායි ඔබ මේ පුණ්‍යවන්ත නාලිකාව සමග ඒකාත්මික වෙන්නේ මේ මොහොතේ. එනිසා අද ඔබට මේ ලැබෙන කාලය, කැපකරන කාලය බොහෝම වටින කාලයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම උන්වහන්සේ දේශනා කරන මොහොතේ සම්බුදු ගුණයට දහමට සිත පහදවගත්ත පුණ්‍යවන්ත මිනිස්සු මරණාසන්න මොහොතේ පවා ඔබ අහලා තියෙනවා. ඔබ ධර්මයේ දන්න, ඔබ ධර්මයේ කියවලා තියෙන කෙනෙක් විදිහට ඔබට සාමාන්‍යයෙන් අහලා තියෙන කතා පුවත් මතක් කරන්න. බුදුබණ පදයක් සදහැසිතින් ශ්‍රවණය කරපු ක්ෂණයකින් බුදු ගුණයට සිත පහදවගත්ත ක්ෂණයකින් දෙවොලව උත්පත්තිය ලබන්නට තරම් බුදුරජාණන් වහන්සේගේ බණපදයක් නොඇසුණා නම් මිත්‍යා දෘෂ්ටිකව අකුසල් වලින් පිරිච්ච හිතකින් සමහර විට අවසන් සුසුම් හෙළුවා නම් අපාගාමී වෙන්නට තිබුණු බොහෝමයක් ජීවිත අවසන් ශ්‍රණයේ පවා බුදු බණ පදයකින් සැනසුණා. මට්ට කුණ්ඩලී කතා ඔබට මතක ඇති. චත්ත මානවක කතා පුවත ඔබට මතක ඇති. බලන්ට එක බුදු බණ පදයක් බුදු ගුණයට තුන්සිත පහදවා ගැනීමක් නිසා ජීවිතේ කොයිතරම් සසර ගමනේ වෙනසකට ඒ පුණ්‍ය ශක්තිය බලපෑවද. මේ ටික මා ඔබට කිව්වේ ඔබට සසරේ පිනට ලැබුණේ පුණ්‍යවන්ත මනුස්ස ජීවිතයක්. පුණ්‍යවන්ත බව නිසාම ලැබිච්ච දේවල් එක්ක මිනිස්සුන්ට සංසාරේ කරපු මහා පුණ්‍ය ශක්තියෙන් තිබුණ නිසා මේ ජීවිතේ කිසිම අඩුවක් නැති බව අපට සමහර මිනිස්සුන්ගේ ජීවිතවලින් පේනවා. හැබැයි සසරේ පිනට බොහෝ දේ ලැබුණත් මේ ජීවිතයේ ලැබීම නිසාම අන්ධ වෙච්ච මිනිස්සුත් නැතුවම නොවේ. හොයාගන්න ඒ තරම් අපහසුත් නැහැ, අමාරුත් නැහැ. නමුත් සසරේ පිනට මේ දේවල් ලැබුණු බව වටහා ගන්නත් බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතේ ලබා ගැනීම ඊටත් වඩා දුර්ලභ බව අවබෝධ කර ගන්නටත් මේ ජීවිතේ තුනුරුවන් කෙරෙහි සිත පහදවගෙන කරන යම් ධනක් වේද පිනක් වේද සිත් පහදව ගැනීමක් වේද සසර වසන තුරු එහි ආනිසංස අප්‍රමාණ බව තමන්ගේ හිතට ගතට දැනීමත් මේ ජීවිතයේ ඔබ ලබපු උත්තරීතර වාසනාවන්ත බවක්. ඉතා උතුම් වාසනාවන්ත බවක්. එනිසා තමයි අද ඔබට වටින මේ ධර්ම දේශනාව මේ ලැබෙන අපි වැය කරන කාලය තුල අවශ්‍යම දේවල් කිහිපයක් ඔබට මා කියලා දෙන්න උත්සාහ කරන්නේ. සංසාරේ කහවත ගත දරාගෙන බුදුබණ පදයක් මනවින් සිත දරාගෙන මේ ගෝර නපුරු මේ පේන සමාජය තුල මෙතරම්වත් මෙපමණ පුණ්‍යවන්ත ගමනක් වඩින්නට මටත් මේ ජීවිතේත් සසර ජීවිතේත් කර්ම ශක්තිය බලපෑවා. ඔබට මේ විදිහට අද දවසේ ගොඩක් දේවල් දකින්ට බලන්ට නිදහස තියෙන මේ දවසේ ඔබ දැකගෙන බලාගෙන යන දේවල් අතරේ අහගෙන යන දේවල් අතරේ මේ බණ ටික අහන්න සිත නැවතුන එකත් ඔබේ සංසාරේ පෙර කර්ම ශක්තියක
පුණ්‍යවන්ත සිතක පුරුද්දක්. ඒ බව හොඳින් අවබෝධ කරගන්නට ඔබට වැදගත්ම දෙයක් තමයි ඔබට වැදගත්ම අදහස් ටිකක් තමයි අද ධර්මානුකූලව මම පහදලා දෙන්නේ. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසාත් බව ලැබගන්නේ මෙදකිනි මෙසාසර දුක් දුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ. සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම අතිශය දුර්ලභයි. දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝත්පාද දුර්ලභෝ. සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම වගේම අතිශය දුර්ලභයි අපිට සංසාරේ ඔබත් මමත් තනිවම ආපු ගමනේ. කොයි තරම්නම් ආත්ම භාවයන් වල උත්පත්ති ලබන්නට ඇද්ද? ජාතක කතා පොත පෙරලලා අපි බලනකොට අපිට හම්බ වෙන බෝසතාණන් වහන්සේ නලපාන ජාතකයේදී වඳුරු කුලයක ඉපදුනා. නන්දි විශාල ජාතකයේදී ගව කුලයක ඉපදුනා. සඳකිඳුරු ජාතකයේදී සඳකිඳුරෙක් වෙලා ඉපදුනා. වට්ටක ජාතකයේදී වටකුරුල්ලෙක් වෙලා ඉපදුනා. ඔබට මතකද? ඊතරම් දීර්ඝ සංසාරේ බුදු වෙන්නට පෙරම් පුරන බෝසත්වරයෙකුටත් එවැනි ආත්ම තිබුණා නම් තිරිසං ආත්ම අපාගාමී ආත්ම කොයි තරම්නම් පහු කරලාද මේ තැනට එන්න අපි මනුස්ස ජීවිතයකට අදාළ කරන පුණ්‍යවන්තකම් සපුරා ගන්නට ඇත්තේ. සමහර විට කල්ප ගානකින් වෙන්නත් පුළුවන්. කවුද ඔව කල්පනා කරන්නේ? සමහර විට අපායකින් මිදිච්ච පළවෙනි ආත්මය මේ මනුස්ස ජීවිතයක් වෙන්නත් පුළුවන්. හැබැයි අපට වටින්නේ මේ දැන් අපට ලැබිච්ච දේ. අපි දැන් කරන දේ. ඒ නිසා අපිට වැදගත් වෙනවා සසරේ අප්‍රමාණව දුක් විඳලා ආත්ම ගානක් පසු කරමින් සසරේ කුමක් හෝ පුණ්‍ය ධර්මයන් වල විපාකයක් මත ලැබිච්ච මේ මනුස්ස ජීවිතය අපේ පිනට බුද්ධෝත්පාද කාලයක ලැබුණා. බුදුබණ පදයක් අහන්න තරම් දෙසවන් ඇතිව පුණ්‍යවන්ත දේ දැක ගන්න පුළුවන් තරම් වාසනාවන්ත දෙනෙත් ඇතිව වචනයෙන් කළ යුතු යහපත් මහා වටින කියන දේවල් කරන්න පුළුවන් තරම් වචනේ භාවිතා කිරීමේ හැකියාවක් ඇතුව ඊටත් වඩා මේ බුදුබණ පදයක් ශ්‍රවණය කරමින් අප්‍රමාණ පින් කරගන්නට ජීවිත සුවපත් කරගන්නට පිනට ලැබුණු දේශවන් නැතිව අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක් ලැබුණා නම් අප්‍රමාණ පින් කරපු කෙනෙක්. මම ඔබට මුලින් පැහැදිලි කළා ඒ ලැබිච්ච පින නිසාම සිටුවරු වගේ සමහර විට ලැබිච්ච පින නිසාම මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් නැති වුණත් දුප්පත් පොහොසත් ભેදයකින් තොරව වයස් ભેදයකින් තොරව අපි මේ ජීවිතේ කරගන්න වැරදි කිහිපයක් තියෙනවා. ඒ අතරින් භයානකම වැරදි ටිකක් ගැනයි භයානකම නොකළ යුතු දේ කිහිපයක් ගැනයි දැනගෙන වහාම ජීවිතේ වෙනස් කරගත යුතු අවස්ථා කිහිපයක් ගැනයි මම අද ඔබට පැහැදිලි කළ දෙන්නේ. අප්‍රමාණව බණ අහලා ඇති. තුන් සිත පහදවගෙන මම දන්න ඔබ මේ බුදුබණ පද ටික ශ්‍රවණය කරනවා. එනිසා සිත කය වචනය සංවර කරගෙන ධාරණය කරගෙන සීලයක පිහිටලා සංවර සිතින් බුදුබණ පදයක් ශ්‍රවණය කරලා අනේ සාදු කියලා පුණ්‍යවන්ත සිතක් අවසානයේ ඇති වෙනවා නම් මගේ ජීවිතේට මම අද බුදුබණ පදයක් එකතු කරගත්තා කියලා. ඒ අනුව ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් නම් චරාත ධම්මේ එයයි බණ ඇසීමක තියෙන ප්‍රබලම ආනිසංසය චරාත ධම්මේ. කොච්චර බණ කිව්වත් බණ ඇහුවත් අද ලෝකේ බණ අහන තරමට සුවපත් වෙලාද? අපි අහලත් තියෙන දෙයක් තියෙනවානේ බුදුබණ කිව්වා නිරන්තරේ
බුදුබණ ඇහුවා නිරන්තරේ ගතිගුණ අතරින් අපි තව මහ වනාන්තරේ. එනිසා කොයිතරම් බුදුබණ ඇහුවත් බුදුබණ කිව්වත් සමාජයක් සුවපත් වෙලා නැහැ. බණ ඇසීමෙන් ලබන බණ ඇසීමෙන් වෙනස් විය යුතු අවසන් දේ වෙලා නැහැ. චරත කියන්නේ pāli භාෂාවෙන් හැසිරෙන්න. ධර්මයේ හැසිරීම. එහෙනම් අද ඔබ මේ බණ ටික අහනවා නම් මේ ධර්ම දේශනාවට අනුව සියලු කරුණු නොවුනත් මම මුලින් ඔබට පැහැදිලි කළේ වහ ජීවිතේ වෙනස් කරගත් යුතු දේවල් කිහිපයක් තියෙනවා පින්නතුනි. එය ඔබත් ඔබේ පුණ්‍යවන්ත අම්මා තාත්තත් ඔබ සැබවින්ම ඔබේ ස්වාමියාට එහෙම නැත්නම් ඔබේ බිරිඳට ඔබේ පුණ්‍යවන්ත දුවදරුවන්ට ඔබට එතනින් එහාට තව දෙයක් කරන්න පුළුවන් නම් අසල්වැසියන්ට එතනින් එහාට තව දෙයක් කරන්න පුළුවන් නම් මේ මුළු මහත් සමාජයේ යම් කොටසකට ඊටත් වඩා ශක්ති සම්පන්න නම් මුළු මහත් සමාජයකට අවබෝධ කර යුතු කියලා දිය යුතු දෙයක් තියෙනවා. ඒ නිසා තමයි මා ඔබට ඒ කරුණු කාරණා ටික මේ වෙලාවේ පැහැදිලි කරන්නේ. මුලින්ම ඔබට මා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවසන් බුදුරජාණන් වහන්සේගේ එදා සාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර අවසන් පරිනිර්වාණයට සූදානම් වෙන බුදුරජාණන් වහන්සේ අඬන වැළපෙන තැවෙන සංවේග ඇති කරගන්න එතන සිටියත් ඒ සිටිය අයටත් එතන නොසිටිය අපටත් මේ ලෝකයේ පවතින තුරු උපදින සෑම සත්වයකටම දුන්න ප්‍රථම අවසන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සියලු හරය එකතු කරලා උන්වහන්සේ වචන දෙක තුනකින් කරන අනුශාසනාව. හන්දදානි භික්ඛවේ වූ ආමන්ත්‍රයාමි වය ධම්මා සංඛාර අප්පමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් දහම් වඩන්ට. මේ සියලු ජීවිතේ දකින්න පෙනෙන ඇහෙන දැනෙන මේ සියලු දේ නැසිලා වෙනසිලා යනවා. එහෙම නෙවෙයිද? හම්බ කරගත්ත දේ වත්කම් කොච්චර කියන්න පුළුවන්ද? ස්වාමියෙක් බිරිඳ වෙනුවෙන් බිරිඳ ස්වාමියෙක් වෙනුවෙන් දෙමව්පියන් දරුවන් වෙනුවෙන් ජීවිතේ මොනවද කළේ කියලා ඇහුවොත් එහෙම කොහෙන්ද පටන් ගන්නෙ? කියලා අවසන් කරන්න තාම බෑ. S2 පියා ගන්න දවසටත් සමහර විට ධර්මයේ අවබෝධයක් නොවෙනවා නම් මොකක් හෝ බැඳීමක් හදවතේ තියාගෙන අවසන් හුස්ම ටික හෙලන්නේ. අවසන් හුස්ම ටික හෙලන මොහොතටත් ධර්මානුකූල අවබෝධයක් තිබුණොත් ජීවිත සසර ගමන සුවපත් කර ගන්න පුළුවන්. ඒ තරම් අවසන් සිතුවිල්ලත් වැදගත්. මේ සියල්ල දකින්න ධර්මයේ නිතර මෙනෙහි කරන්න ඕන. නිතර ධර්මයත් එක්ක ජීවිතය ගත කරන්න ඕන. මේ ජීවිතය තුළ මෙහිම ගෙවාගෙන යන මේ ජීවිතය තුළ පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට අවසන් පිරිනිවන් මංචකයේ සිට මහා කරුණාවෙන් දේශනා කළේ සියල්ල නැසෙන මේ ලෝකේ තනිව ගමනක් යන මේ ලෝකේ සසර ගමනක් නිවන් දකින්නතුරු යන්ට වෙන මේ ලෝකේ අපාගාමී නොවි ජීවිත සුගතිගාමී කරගන්නට අප්‍රමාදීව කුසල් වඩන්ට. අප්‍රමාදීව කුසල් වඩන්ට. ඒ වෙනුවෙන් අපි මොනවද කරන්නේ? ඒ වෙනුවෙන් අපි මොනවද නොකරන්නේ? ඒ වෙනුවෙන් අපි ජීවිතේ වරද්දගත තැන් මොනවද? පුංචි කතාවක් මම ඔබට කියනවා. බලන්න මේ කොච්චර ඔබට සමීපද කියලා. දැන් ඔබට හිතන්න පුළුවන් අපි බෞද්ධ නැත්නම් අබෞද්ධ අපි මිනිස්සුන්ට යහපතක් කරනවා. අපි අපේ පාඩුවේ ජීවත් වෙනවා. අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැතුව අපේ ජීවිතය ගත කරනවා. ඉතින් අමුතුවෙන් පිනක් දහමක් එහෙම අවශ්‍යත් නැහැ. එහෙම ජීවිතේ පින්කම් කියලා විශේෂ දෙයක් කරලත් නැහැ. මොකද පව්කම් කියලා විශේෂ දේවල් කරලත් නැති නිසා. කියලා එක මති මතාන්තරත් එක්ක සමහර මිනිස්සු ජීවිත ගත කරනවා. වෙනස් නොවන මති මතාන්තර ඇතිව මිනිස්සු ජීවත් වෙන එක සසර පුරුද්දක් වෙන්නත් පුළුවන්. දැන් බලන්න අපි ජීවිත සුවපත් කර ගන්නට නම් අපේ ජීවිතවලට සතුට සැනසීම සුවය ප්‍රාර්ථනා කර ගන්නට නම් අපි ගොඩක් දේවල් කරනවා. මේ ජීවිතේ සුවය වෙනුවෙන් අපි මොනවද නොකරන්නේ? බුදුන් වැන්දත් බෝධි පූජාවක් තිබ්බත් බණ ටිකක් ඇහුවත්
දානි ටිකක් ගෙදර දුන්නත් කුමක් කොහොඳ දෙයක් කළත් අපි එතන අවසානයේ බලාපොරොත්තු වෙන හිත සතුටු කරගෙන පිනක් දහමක් ජීවිතේ සිද්ධ කරගත්තා කියලා ලබන මානසික තෘප්තියත් එක්ක ඒ ලබන මානසික සුවය ලබන්නට. එතකොට අද මේ දේවල් ටික ඔබට කරනකොට බරපතල ගැටලු ටිකක් තියෙන ඔබ නොහිතන. ඒ පැහැදිලි කර දිය යුතුමයි. ඒ පැහැදිලි කරලා දෙන්න ත්‍රිපිටකය තුල බොහෝ සූත්‍ර දේශනා තියෙනවා. එතකොට මෙන්න මේ කතාව ගැන පොඩි අවධානයක් යොමු කරන්න. අපි ඔක්කොම ඉන්නේ ධර්මයේ සොයමින් ගවේෂණය කරමින් නම් අපි හැමෝටම තියෙනවා දහම් පිපාසයක්. පිපාසය කියන එක ඔබට පැහැදිලි? අපි ධර්මයේ සොයමින් ගවේෂණය කරමින් අපිට ඇති වෙලා අපි ධර්මයේ අහන එක ඇති වෙන්නේවත් අපි පුද පූජා පවත්වන එක ඇති වෙන්නේවත් එහෙම නැහැ. අපේ පුණ්‍ය සිතට කොතරම් ඒ දේවල් කරත් මදි. මොකද අපිට සංසාරේ කොච්චර පින්කම් කළත් අපත යන්නේ අහක යන්නේ නැහැ. ඒ නිසා පින්කම් කරන එක හොඳයි. නමුත් අද මේ ලෝකයේ බැලුවම මේ සමාජයේ දිහා බැලුවම අපිට ඔබට කියලා දෙන්න යමක් තියෙනවා. පිපාසයෙන් පෙළෙන මෝරංචුවක්. මම දැන් ඔබට පිපාසය ගැන කිව්වා. පිපාසයෙන් පෙළෙන මෝරංචුවක් අතිශය පිපාසයෙන් එහෙ මෙහි ඇවිදිනකොට ඒ අයගේ ජීවිතේ පළවෙනි අවශ්‍යතාවයේ බවට පත් වෙන්නේ කොහෙන් හරි වතුර ටිකක් හොයාගන්න එක. ඒ වෙනුවෙන් රංචු පිටින් හතර අතේ විපරම් කරමින් හොයනවා. හොයනකොට ඈත පේනවා වතුර. ඒක දකින්න මුවෙක් දෙන්නේ කේ පැත්තට දුවගෙන යනවා. දුවගෙන ගිහිල්ලා අර පිපාසය තව තවත් වැඩි වෙලා වෙහෙසටපත් වෙච්ච මේ ශරීරයෙන් තව තවත් පිපාසය වැඩි වෙලා අර දුවල ගියපු තැනට ගිහින් බලනකොට එතන වතුර නැහැ. එතනින් එහෙම විපරම් කරලා බලනකොට තව කෙනෙකුට පේනවා, තව දෙතුන් දෙනෙකුට පේනවා එක පැත්තක තව වතුර තියෙනවා. අර අය දුවන්නේ වතුර තිබුණ තැනට කියලා හිතාගෙන වතුර තියෙන තැනක් දැකලා කියලා හිතාගෙන අනිත් අයත් රංචුව පිටින් දුවනවා. පැහැදිලිද ඔබට මං පැහැදිලි කරන දේ? එහෙම දුවනවා. එහෙම දුවනකොට එතෙන්ටත් ගිහිල්ලා අර වගේම බලනවා වතුර නැහැ. ඔබ දන්නවා මුවන් දැකලා තියෙන්නේ වතුර නෙවෙයි, වතුර වගේ පෙනෙන මිරිඟුව. වතුර දැකලා දිව්ව නෙවෙයි. දැන් මුවන්ට උනේ මොකක්ද? වතුර පිපාසයෙන් ගියේ. වතුර පිපාසය වෙනුවෙන් තමයි මුළු ශරීරයේ ශක්තියම යොදවලා දුවගෙන ගියේ. හැබැයි හම්බ වුණේ නැත්තේත් කොච්චර මහන්සි වුණත් වතුරම තමයි. ධර්මයේ පිපාසයෙන් යන මේ කාලෙත් ධර්මයේ පිපාසයෙන් අපි හරි ධර්මය අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය බණපදයක් ශ්‍රවණය කරන්නට අපිට තියෙන දහම් පිපාසයක්. ඒ දහම අපි නිතර ජීවිතේ පිළිපදිනකොට අහනකොට දකිනකොට ධර්මයට ලැබෙති සිතක්, පුණ්‍යවන්ත සිතක් අපිට හට ගන්නවා. උදාහරණයක් විදිහට හැමදාම ශ්‍රද්ධා සම්පන්න සිතකින් මල් ටික පූජා කරන පහන තියෙන අම්මට සමහර විට ඒක එක දවසක හරි කරගන්න බැරි වුණොත් හිතට පොඩි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඒක අකුසලයක් නෙවෙයි. ඒ වගේ අපි මුළු මහත් සමාජයක්ම අද මුළු මහත් ලෝකයක්ම අද සත්‍ය සොයනවා. එතකොට අපි ලෝකේ බුදුරජාණන් වහන්සේගේ යම් තත්වයක සිට යම් මට්ටමක සිට යම් ක්‍රමවේදයකට මේ දහම මෙය මෙසේ නොවිය යුතුයි, මේ වෙන්නේ මෙසේ කියලා කියන්ට තාම කෙනෙක් බිහි වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ සවුමරුන් පරදවා මේ මිහිකතම සනසවා දේශනා කළ ධර්මය සදාතනික සත්‍යයක්. එනිසා එවැනි දහමක් පසුපස අපිට මේ ලැබිච්ච පුණ්‍යවන්ත මනුස්ස ජීවිතය අපි හොයාගෙන යනකොට සමහරට අපිට මුවන්ට වගේ වෙන්නත් පුළුවන්. මොකද
මේ ගැන වැඩිපුර කතා කරන්න යුතු නෑ. ධර්මය වගේ අධර්මය ධර්මය වගේ පෙනෙන අර මිරිඟුව වගේ මිරිඟුව දැක්කේ වතුර වගේ. ඒ වගේ ධර්මයේ වගේ පෙනෙන අධර්මකාරී දේවල් ධර්මයේ වගේ පේන්න පුළුවන්. එතකොට එතන අවසන් ප්‍රතිඵලය ධර්මය නොවේ මිත්‍යා දෘෂ්ටියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. අද අපි ධර්මය සොයමින් යන පිරිසක් විදිහට ධර්මයේ ගවේෂණය කරන පිරිසක් විදිහට අපි සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය පිරිසිදු ධර්මය දකින්නට. මායේ කිව්වේ ධර්මයේ සොයාගෙන යන අය. මා මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මඟ වඩින ඔබ ගිහි පිරිස විදිහට අපි භික්ෂු පිරිස විදිහට භික්ෂුණී පිරිස විදිහට උපාසක උපාසිකා පිරිස විදිහට අපි එකම මාර්ගයක යනවා මේ ධර්ම මාර්ගයේ. එහෙම යන මාර්ගයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව නියත වශයෙන්ම අපාගාමී වෙන්න මාර්ගයක් තියෙනවා. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. නියත වශයෙන්ම අපාගාමී වෙනවමයි. මොකක්ද නියත වශයෙන්ම අපාගාමී වෙන මාර්ගය? ස්ථිර වශයෙන්ම අපාගාමී වෙලා තමයි උපදින්නේ. ඒ තමයි ජීවිතේ ආනන්තර්ය පාප කර්මයක් කරගත්තොත් අපාගාමී වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. දැන් අපි අහලා තියෙන්නේ ආනන්තර්ය පාප කර්ම ගැන. දන්නව ඔබ? නමුත් මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඊට වඩා භයානක දෙයක්. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කළ යුතු යුතුයකම් වල මුලින්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මොන යුතුයකම කළත් වැඩක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා මිත්‍යා දෘෂ්ටික බවින් මුදවනවා නම් ඒක මහ පිංකමක්. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? සම්මාදිට්ඨිය නොවේ වැරදි අර්ථකතන. වැරදි ධර්මය. මිනිස්සු මෝහයෙන් මුලාවට පත් කරන සසර ගමන විනාශ කරන සසර ගමනේ අතරමං කරන සමහර විට යහපත් දේ කියලා හිතලා ඒ දේවල් ඊළඟ පරපුරට උගන්වලා මුළු මහත් ජීවිත ගමනම සසර ගමනම අපාගාමී භවයට ඇද දමන හේතු මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට ඒකට ආගම් ભેදයක් එහෙම නැහැ. මිත්‍යා දෘෂ්ටික. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි සොයා බලා විමසා බලනකොට ඒ කාලේ කියලා නෑ අද කාලේ කියලා නෑ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් පෙළෙන මිනිස්සු සමාජ කණ්ඩායම් ඒ මත පතුරවන පිරිස් අප්‍රමාණව ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අදත් මෙහිමයි නැද්ද බලන්න. බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටියකින් පිරිච්ච සමාජයකට තමයි උන්වහන්සේ බිහි වුණේ. 62ක් මිත්‍යා දෘෂ්ටික ආගම් මුල් බැසගෙන තිබුණේ. 62ක් ප්‍රධාන වශයෙන්. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික අදහස් එදා වගේම මේ සමාජයේත් මුළු මහත් ලෝක සමාජයේමත් තියෙනවා. හැබැයි අපි ඉන් ගොඩක් දුරට මිදලා ඉන්නේ. හැබැයි බලන්ට එසේ වුවත් අපි ළඟත් ඒ මිත්‍යා දෘෂ්ටික අංග එකක් දෙකක් ගෑවිලා හරි තියෙන්න පුළුවන්. මොකද එහෙම වුණත් මිත්‍යා දෘෂ්ටික ගණයට අපි අයිති වෙනවා. ටිකක් හරි වැටෙනවා. ඒක අපේ සසර ගමනට පුණ්‍යවන්ත ගමනට සසරේ නිවනින් සැනසෙන්නට තියෙන මඟ අහුරන ප්‍රධානතම බාධකයක් බව සිහිපත් කරන්නටයි මේ කරුණු ටික ඔබට මම කියලා දෙන්නේ. දැන් බලන්න මෙහෙම අය ඉන්නවද? දස ආකාරික මිත්‍යා දෘෂ්ටික ක්‍රමය. තවත් කෙනෙක් කියනවා බලන්න මම මේ ටික ඔබට සරලව කියලා දෙනවා. පිරිසක් ඉන්නවා දන් දීමේ ආනිසංසයක් නැහැ. ඒ නිසා ඔය දාන දීලා වැඩක් නැහැ.
මොකටද ඔච්චර දන් දෙන්නේ? දන් දීමේ ආනිසංසයක් ගැන අවබෝධයක් ඇතිව කතා කරන්න නෙවෙයි, දන් දීමේ ආනිසංස පිළිබඳව හෝ ඒ පිළිබඳව අවබෝධයකින් කතා කරනවා නෙවෙයි, ධර්මයේ දැකලා කතා කරනවා නෙවෙයි, කවුරු හරි කියපු දෙයක්, අහපු දෙයක්, එහෙම නැත්නම් සොයා විමසා නොබලන නිසා සමහරට කියන හිතේ තියාගෙන ඉන්න දෙයක් අපේ ජීවිතේ දිගටම පවතිනවා නම් අපි ජීවිතේ මිත්‍යා දෘෂ්ටික අංගයකින් පෙළිච්ච කෙනෙක්, මිත්‍යා දෘෂ්ටියට අහුවෙච්ච කෙනෙක්. ඒක හරි බරපතල අකුසලයක්, අපාගාමී වෙන්න තියෙන මාර්ගයක්. එනි සමහරට ඔබේ ස්වාමියා බිරිඳ, සමහරට ඔබේ හැදෙන දරුවා මේ තියෙන සමාජ රැලිත් එක්ක ගිහිල්ලා මේ වගේ අදහසක් දරන කෙනෙක් නම් ධර්මානුකූලව එයා මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඒ නිසා හරි ප්‍රවේශම් වෙන්නට ඕන. ධර්මය දකින්න කෙනා මේ දේ දකින්න, මේ දේ අවබෝධ කරගන්නවා. මොකද මේවා ත්‍රිපිටකය තුල, ධර්මය තුල සඳහන් වෙලා තියෙනවා. එතකොට දැන් සාමාන්‍ය පැරණි දන් දීමේ ආනිසංස ලබන ක්‍රම කීපයක් තියෙනවා. සමහර අය බාරගෙන තමන්ම කරගෙන, තමන්ම සකස් කරගෙන තමන්ම දන් දෙනවා. දන් දීමේ විවිධ ප්‍රභේද තියෙනවා. හාමුදුරන්ට දාන දෙන එක විතරක් නෙවෙයි, පූජා කරන එක විතරක් නෙවෙයි. තව කෙනෙක් තවත් කෙනෙක් දෙන දාණයට උදව් කරලා ආනිසංස ලබනවා. දානීය ආනිසංස. ඔබට සියල්ල පැහැදිලි කරලා දෙන්න වෙලාව නෙවෙයි. ඔබත් මේ දෙකටම අයිති වෙලා තියෙනවා. ඔබම දන් දීලා ඔබ ආනිසංස ලබලා සතුටු සිත් ඇති කරගෙන පින් අනුමෝදන් වෙලා තියෙනවා. ඔබ පුණ්‍යවන්ත නිසායි මේ බණ පද ටික අහන්නේ. තව කෙනෙක් එසේ නොවුනත් දන් දෙන පිරිසට උදව් කරලා ආනිසංස ලබාගෙන ජීවිතයට පුණ්‍ය ශක්තියන එකතු කරගෙන තියෙනවා. තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි ඈත ඉඳන් බලාගෙන දානේ හෝ වෙනත් පින්කමක්, මේ දානේ ගැනම නෙවෙයි කියන්නේ, වෙනත් පින්කමක් ඈත ඉඳන් බලාගෙන ඒ දේ කරන්නෙත් නැහැ. හැබැයි ඒ කරන්න ශක්තිය දෙන්න අවස්ථාව ලැබුණෙත් නැහැ. හැබැයි ඒ අය කරන පින දිහා දැකලා බලලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙනවා. ඒ පින දැකලා බලලා සතුටු වෙනවා. දැන් අද අර දෙකම තිබුණත් ඈත ඉඳන් මේකට එකතු වෙන්න බැරි වෙච්ච අය, පන්සලේ පින්කම වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර දාන වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර මොකක් හරි පින්කමක් වෙන්න පුළුවන්, පන්සලේ කරන වෙනත් පින්කමක් වෙන්න පුළුවන්. ඒකට උදව්ත් නොකරන මේ ටික කියන්න බෑ. ඒ ටිකට උදව්ත් නොකරන, ඒක කරන්නට බාරගෙන කරන්නෙත් නැති, ඒක බාරගන්නෙත් නෑ, ඒ කරන අයට උදව් කරන්නෙත් නෑ, පැත්තක ඉඳලා අනුමෝදන් වෙන්නෙත් නෑ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? විවේචනය. එහෙමනේ. බොහෝ අය එහෙමයි. ඒක එහෙම නොවි අර විදිහට කරන්න තිබුණා නම් හොඳයි. අපි හිටියනම් ඒක එහෙම නෙවෙයි කරන්නේ. එහෙම කරාට අර දේ එහෙම හොඳ නෑ එහෙම කරන්න. ඒ දේ එහෙම නැතුව මේ විදිහට කරා නම් හොඳයි. අපි හිටියනම් ඕක කොහොම නෙවෙයි කරන්න කියලා අර පරණ ක්‍රමය, මිනිස්සු අවබෝධයෙන් හදාගත්ත ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. මොකද්ද? විවේචන කරනවා, පින්කම බාල කරනවා. ඒ අය කරපු වටිනාම දේ පැත්තකට දාලා මොකක් හෝ දෙයක් අල්ලගෙන ඒ දේ ගැන තැන් තැන් වල කතා කරනවා. ඒක ඇතුලේ සමහර විට පන්සලේ හාමුදුරුවොත් විවේචනය වෙනවා. සද්භාවයෙන් පින්කමට කරන්න උදව් කරපු, අනුශාසනා කරපු හාමුදුරුවොත් විවේචනය වෙනවා. සමහරට ඒකට වැඩි හාමුදුරුවොත් විවේචනය වෙනවා. පන්සල් බිම විවේචනය වෙනවා. ඒකට සද්භාවයෙන් පින්කමට එකතු වෙච්ච පුණ්‍යවන්ත මිනිස්සුත් එතන විවේචනය වෙනවා. මිත්‍යා දෘෂ්ටිකව ලොකු අකුසලයක් කරගන්නවා. මේ අද සමාජ වෙන දේවල්. ඉස්සර පින්කමක් වෙනකොට අහල ගම් දෙක තුනකවත් මිනිස්සු එකතු වෙනවනේ. දැන් අල්ලපු ගෙදර සමහර විට දාන ටිකක් දෙනවා නම් එහා පැත්තේ ගෙදර මිනිස්සුන්ට වැඩක් නැත්තම් එතන ගේට්ටු වැරලා තාප්ප ගහලා තිනවා. ගෙවල් කොටු කරලා නෙමෙයි ඇවිල්ලා මේ පැත්තට උදව්වක් දීලා හරි ඈතින් බලලා හරි අපිටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ඔබට සිතක් පහළලා තියෙනවද? අනේ ඒකට යන්න බෑ, මට ඒක කරන්න බෑ. ඒ වුණාට මට මේ පින් අනුමෝදන් වේවා කියලා දැකලා බල සතුටුුණාද? එහෙම නැත්නම් ඒ කරදරයක් කියලා හිතුවද? එහෙම නැත්නම් වෙනත් අරමුණු ටිකක් ආවද හිතට? බලන්න කොච්චර අපේ ජීවිතේ අපි පුංචි දේවල් වලින් අපේ ජීවිතේ ධර්මානුකූල බවින් අපි මිදෙන්න පුළුවන්. ඒ වගේම තමයි යමක් පූජා කරනකොට ඒ පූජා කිරීමේ දේ කුමක් වුවත් ඒ පූජා කිරීමේ ආනිසංසයක් නැහැ කියලා සමහර මිනිස්සෙක්ගේ හිතේ මතයක් තියෙන්න පුළුවන්. පුද පඬුරු පූජා කරනකොට ඒ පුද පඬුරු පූජා කරනවා කියන්නේ විවිධ දේ. සිව්පසේ වෙන්න පුළුවන්, යමක් වෙන්න පුළුවන්, යමක් පාවිච්චි කරන දෙයක් වෙන්න පුළුවන්, නැති බැරි කෙනෙකුට වෙන්න පුළුවන්, තවත් කෙනෙකුට වෙන්න පුළුවන්, සිල්වත් කෙනෙකුට වෙන්න පුළුවන්, වැඩිහිටි කෙනෙකුට වෙන්න පුළුවන්, අම්මා තාත්තට වෙන්න පුළුවන්.
ඔය පූජා කිරීමේ කිසි වටිනාකමක් නැහැ, තේරුමක් නැහැ කියලා. ඊටත් වඩා වටිනම කාරණේ මේක. සමහර මිනිස්සුන්ගේ ජීවිතේ මිත්‍යා දෘෂ්ටිකයි. හතරවෙනි කාරණය පින් පව්වල කර්ම විපාකයක් නැහැ. ඉන්නකම් කාලා බීලා හිටියම මදෑ කියලා කියනවා. ඔය ලැබිලා තියෙන අපිට. ඒ නිසා අර ಭಾರತ සමාජයේ වගේ ඉන්නකම් කාලා බීලා හිටියම ඇති කියන ශාස්ත්‍රවරුත් හිටියා. ණය වෙලා හරි කමක් නැහැ ගිතෙල් කාලා සැපට සතුටට කාලා බීලා ජීවිතය අවසන් වුණාට පස්සේ ඔය මුකුත් නැහැ. පිනක පවක කර්ම විපාකයක් නැහැ කියන එක හරීම බරපතල මිත්‍යා දෘෂ්ටියක්. එහෙම කෙනෙකුට බරපතල අකුසල් කරන්න පුළුවන්. බරපතල අකුසල් කරන්න පුළුවන් පින්පව් පිළිගන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා පරලොවක් තිබිලා මේ ජීවිතේ මං ඉපදුන්නේ නැහැ කියනවා. කියන එකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒ කියන්නේ මට අතීත ආත්මයක් තිබුණේ නැහැ කියලා. මට සංසාරික ජීවිතයක් තිබුණේ නැහැ. එහෙම සංසාරික ජීවිතයක ඉඳගෙන විවිධ ආත්මවල උත්පත්ති ලැබලා එකතු කරගත්ත මනුස්ස ප්‍රතිඵලයක් විදිහට තමයි මම මිනිසෙක් උනේ. මගේ ගෙදර ඉන්න මේ සතා තිරිසන් සතෙක් උනේ. අර පේන ඉගිලෙන සත්තු, ඇවිදගෙන බඩගාගෙන යන සත්තු මේ ඔක්කොම ඒ අය පතාගෙන ආපු විදිහට සංසාරේ කරපු කර්ම ශක්තියින් විදිහට තමයි මේ ජීවිතේ මට එසේ වෙලා ඒ අයට එසේ උනේ. අපිට නොපෙනෙන නරක තිරිසන් പ്രേත අසුර අපාය ලෝක. යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්ති වගේ දිව්‍ය ලෝක ඒවා අපිට නොපෙනෙනවා. නොපෙනුනත් මේ පේන ලෝකේ. ඒ වගේ පෙර සංසාරේ බැඳීමක් ඇතුව පෙර සංසාරයක් තිබුණේ නැහැ. මේ ජීවිතේ ඉපදීමට ඒක හේතුවක් නෙවෙයි කියලා පිළිගන්න එකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒ වගේම තමයි මේ ජීවිතේ මොනවා කළත් මේ ජීවිතේ අවසන් වෙනකොට මේ ජීවිතේ අවසන් පරලොවක් නැහැ. පරලොවක් ගැන විශ්වාස කරන්න. මෙහෙම මිනිස්සු සමාජයේ ඉන්නවා, කඩපිලේ ඉන්නවා. ගෙදර දොරෙත් ඉන්නවා සමහර ලාවට. එහෙමනේ. ගෙදර දොරෙත් ඉන්නවා. කොච්චර මේ ජීවිතේ කැපකිරීම කරලා මුළු ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන් ඉහළම තැනට ගියත් සමහරට මේ දේ පිළිගන්නේ නැති මිනිස්සු. ඊළඟ ආත්මයක් ගැන හිතන්නේවත් නැහැ. සසර ජීවිතයක් ගැන හිතන්නේවත් නැහැ. ඉතින් මේකට විවිධ හේතු කාරණා පැහැදිලි කරන්න පුළුවන්. ඒකට කාලය නෙවෙයි. තවත් පිරිසක් අම්මට සැලකීමෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒකත් මිත්‍යා දෘෂ්ටිකයි. අම්මට සැලකීමෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. අම්මා කියන්නේ බුදුහාමුදුරුවෝ සමකලේ බුද්ධෝවිය මාතා. බුදු කෙනෙකුට සලකලා ආනිසංස ලබන්න ඔබ ජීවිතේ ප්‍රිය නම් ඔබේ ජීවිතේ ඔබ ලැබිය යුතුම දෙයක්. උපස්ථානයට බුද්ධ කාලයක අපිට උප්පත්ති ලැබෙන උන්වහන්සේ ජීවමානව දකින්න අපිට වාසනාව නැහැ. වාසනාව නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන බුද්ධෝත්පාද කාලයක ඉපදිලා උන්වහන්සේ ජීවමානව දැකලා උන්වහන්සේට උපස්ථාන කරලා ලබන්න පුළුවන් ආනිසංස ඔබට ලබන්න පුළුවන්. ඔබේ ගෙදර අම බුදු කෙනෙක් විදිහට සලකලා ආනිසංස ලබන්න ඔබ. තාත්තා කෙනෙකුට සැලකීමේ ආනිසංස නැහැ කියලා පිළිගැනීම. තාත්තා කෙනෙකුට සැලකීමේ අම්මා තාත්තට සැලකීමේ ආනිසංස නැහැ. වැඩක් නැහැ. ඒකනේ අද මහලු බඩන් ඔච්චර ඉදිවිලා තියෙන්නේ. හදවත තුල තිබුණා නම් අම්මා මැරෙනකන් පණ වගේ බලා ගන්නවා කියන සරල සිතුවිල්ලවත් එයා බුදු කෙනෙකුට සැලකුව පින කරගන්නවා මුළු ජීවිතේම. එහෙම නෙවෙයිද? මුළු ජීවිතේම අම්මා තාත්තා කෙනෙකුට සැලකීමේ බුදු කෙනෙකුට සැලකීම හා සමාන පිනක් කරගන්නවා. එතකොට ඊළඟට ඕපපාතිකව කිසිදු හේතුවක් නැතුව මේ ලෝකයේ උපදින සත්වයක් නැහැ. ඒ වගේම තමයි අවසාන එක තාම වැදගත් මතක තබා ගන්නට අවබෝධයෙන් මේ ලෝකයේ යථා ස්වභාවය දැකපු අවබෝධයෙන් මේ ලෝකයේ යථා ස්වභාවය දැකපු අවබෝධ කරගත්ත බුදු කෙනෙක්, ශාස්ත්‍රූවරයෙක්, බ්‍රාහ්මණයෙක්, ශ්‍රමණයෙක් මේ ලෝකේ යථා ස්වභාවය දැකපු කෙනෙක්, සත්‍යව දැකපු කෙනෙක් මේ ලෝකේ නැහැයි කියලා තව කෙනෙක් හිතන්න පුළුවන්, පිළිගන්න පුළුවන්. එය බරපතල මිත්‍යා දෘෂ්ටියක්. ඒ බරපතල මිත්‍යා දෘෂ්ටියක්. අපේ දහමට අනුව බුදුරජාණන් වහන්සේ සර්වඥ. උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් සියල්ල අවබෝධ කරගත්තා. තෙසැත්තේ ඥාන දර්ශනයන්ගෙන් හිබි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිළිබඳව අචල ශ්‍රද්ධාවක් අපි ගාව තියෙනවා කියන්නේම තාම වටිනවා. අචල ශ්‍රද්ධාවක්. ඒ නිසා සමහර අය නොදැනුවත්ව
නෙවෙයි. අවබෝධයෙන්ම බෞද්ධයෙක් විදිහට සමහරට ජීවත් වුණත් මිත්‍යා දෘෂ්ටික පාප කර්මයට අපි අයිති වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික පාප කර්මයට අයිති වෙන එක හොඳට මතක තියාගන්න ඕන. සංසාරේ අකුසල කරලා නරකයට වැටෙන්න ලේසියෙන්ම පුළුවන් මාවතක්. මේකට ඔබට පැහැදිලි කරන්න මම පුංචි කතාවක් මේ වෙලාවේ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් උන්වහන්සේගේ පස්සේ උන්වහන්සේ සම කාලෙම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේගෙන් පසුව මෙන්න මේ සිදුවීමක් තියෙනවා පායාසි කියන සූත්‍රයේ. පායාසි කියන සූත්‍රයේ සිදුවීමක් තියෙනවා. පායාසි කියන රජතුමත් අතිශය මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. එයා යම් ප්‍රදේශයක් පාලනය කරපු රජ කෙනෙක්, අධිරාජ්‍ය කෙනෙක් නෙවෙයි. හැබැයි එයා මිත්‍යා දෘෂ්ටිකයි. රජකම ලැබුණ සංසාරේ පිනට, නමුත් මිත්‍යා දෘෂ්ටික වුණා මොකක් හෝ හේතුවක් නිසා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවබෝධ කරගත්තා මේ රජතුමාගේ මිත්‍යා දෘෂ්ටිය නැති කරන්නට පුළුවන්. හැබැයි ලේසියකින් පුළුවන් කමක් නැහැ. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් මේ පායාසි රජතුමත් අතර ඇති වෙන සංවාදයක්. මේ මිත්‍යා දෘෂ්ටිය නැති කරන්නමයි මේ සංවාදයේ උන්වහන්සේ ගොඩනගා ගන්නේ. ඒ වෙලාවේ රජතුමා ටිකක් රජ කෙනෙක් වෙන්න ටිකක් බුද්ධිමත් බව තිබුණ සහ තර්කානුකූල හැකියාව සහ අවබෝධය ටිකක් තිබුණ නිසා රජතුමා කියනවා මේ ළඟම ඥාතීන්ට ළඟම යාළුවන්ට හිතවතුන්ටම කියනවා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගියොත් මට ඇවිල්ලා කියන්න ඕන. තව පිරිසකට කියනවා ඔයාලා මැරිලා ගිහිල්ලා අපාගාමී වුණොත් අපායට ගියොත් මට ඇවිල්ලා කියන්න ඕන. ඉතින් උන්වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහනකොට රජතුමා කියනවා මම ඒකනේ පිළිගන්නේ නැත්තේ. මම ඔය කිසි දෙයක් පිළිගන්නේ නැහැ. මෙලොවක් පරලොවක් ගැන පිළිගන්න කෙනෙක් නෙවෙයි. එහෙම එකක් නැහැ. මොකද ඒකට හේතුව මම කිව්වා මගේ හිතවත්ම ඥාතීන්ට මිතුරන්ට ඒගොල්ලෝ කවදාවත් මං කියන දේ පැහැර හරින්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ මැරිලා ගියා. කිසිම කෙනෙක් කිව්වේ නැහැ දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා. කිසිම කෙනෙක් කිව්වේ නැහැ මම ඉන්නේ අපායේ කියලා. ඉතින් කොහොමද මම පිළිගන්නේ? ඒ වෙලාවට උන්වහන්සේ ඊටම ගැළපෙන වචන කිහිපයකින් තමයි මේ පැහැදිලි කරන්නේ. මොකක්ද ඒ? නරකයක උපදින කෙනෙක් කොහොමද ඇවිල්ලා කියන්නේ? රජතුමනි, ඔබ දරුණු මිනිමරුවෙක්, ඔබ දරුණු හොරෙක් අරගෙන යනවා කසයෙන් තලතලා හිස ගසා දාන්නට, ෂණයකින් මරණයට පත් කරන්න. එහෙම කසයෙන් තලතලා අරගෙන යනකොට තව සුළු මොහොතකින් යා කරපු වැරදි වලට එයාට දඬුවම් ලැබෙනකොට ඒ අරගෙන යන ඒ අපරාධකාරයා කිව්වොත් මට ඉක්මනට ගිහිල්ලා ගමට, ගෙදරට, පළාතට හරි කොහේ හරි අදාළ තැනකට ගිහිල්ලා මට මේ ගැන පොඩ්ඩක් කියලා එන්න පොඩි අවස්ථාවක් දෙන්න කිව්වොත් කෝප වෙලා ඉන්න දඬුවම් නියම කරපු රජතුමා මේ අවස්ථාව දෙනවද? නෑ. දෙන්නේ නෑ. අපායට යන අයත් එහෙම තමයි. ආයේ ඒ අයට මෙහි එන්න අවස්ථාවක් නෑ. රජතුමා අහනවා එහෙමද? ඒකත් ඇත්ත තමයි. පුංචි වැරද්දක් කළ මනුස්ස ලෝකේ අර වගේ දඬුවමක් ලැබනකොට අවස්ථාවක් නැත්තම් ගිහින් කියලා එන්න ජීවිත කාලෙන් පව් කරපු කෙනා අපායෙ උපදිද්දි ගිහිල්ලා කියලා එන්න කොහොමත් වෙලාවක් දෙන්නේ නැහැ. එතකොට ඉතින් ඒක එහෙමනම් දිව්‍ය ලෝකේ යන අය කියන්නේ පියවිල්ලා. රජතුමනි, දිව්‍ය ලෝකේ යනවා කියන්නේ මේ තියෙන ජරා ජීර්ණ වූ ලෝකයෙන් නිදහස් වෙලා පුණ්‍යවන්ත සැප සම්පත් සහිත තැනක උත්පත්ති ලැබෙන එක. දිව්‍ය ලෝකේ සමහර දිව්‍ය ලෝකවල ආයුෂ මනුස්ස ජීවිතෙන් අවුරුදු 100ක් එක දවසක්. පින් කරපු කෙනෙක් දිව්‍ය ලෝකෙ ගියාම යම් තැනකට අපි අලුතින් ගියාම හිතලා බලන්න. අලුත් තැනකට අලුත් ලස්සන තැනකට ගියාම අපි වටපිට බලන්න පුංචි වෙලාවක් ගන්නවනේ. වටපිට බලන්නම. එතකොට දිව්‍ය ලෝකෙ ගියපු කෙනෙක් මොකක්ද මට මේ උනේ කියලා වටපිට බලලා ලස්සන බලලා හැරෙනකොටත් අපේ ජීවිත කාලෙන් සමහරට අවුරුදු 100ක් ගිහිල්ලා එක දවසකට. එතකොට ඇවිල්ලා කියන්න කාලයක් නැහැ. ඇවිල්ලා කියන්න හිතුණත් එයාට ලැබිච්ච සැප සම්පත් එකින් එක බලබලා ගියත්
හුස්මක් අරගෙන වටපිට බැලුවත් එක දවසක් මේ වෙනුවෙන් කැප කරලා ඕක මතක් වෙලා කියන්නවත් මේ මනුස්ස ජීවිතය අවුරුදු 100ක් රජතුමා එතකොට ජීවතුන් අතර නෑ කියන්න කෙනෙක් නෑ. අනිත් එක දිව්‍ය ලෝකේ ගියපු කෙනෙකුට මේක මහා ජරා ගොඩක්. අසූචි වලකින් ගත්ත අසූචි වලකින් තැවරිලා අසූචි ගෑවිලා ඉන්න මිනිස්සෙක් ඇදලා අරගෙන ඒකෙන් බින්දවලා ඒ අසූචි වලේම ඉඳලා ඒකෙන් ගොඩ එන්න බලාගෙන හිටිය මිනිස්සෙක් අරගෙන සෝදලා පිරිසිදු කරලා සුවඳ පැනින් නාවලා සුවඳ සලුපිලි අඳලා ඔහුට රජකම දුන්නොත් එහෙම ආයෙ ගිහිල්ලා ඒ අසූචි වලට පනින්නේ නැහැ. දිව්‍ය ලෝකයේ උපදින දෙවි කෙනෙකුත් හරියට මේ මනුස්ස ලෝකේ දකින්නේ ඒ වගේ ජරා ජීර්ණ වෙච්ච තැනක් විදිහට. එසේ නොවුනත් පස්සේ ටික කාලයක් යනකොට මතක් වුණත් දවසක් දෙකක් ගිහින් මතක් වුණත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මං කියන්න ඕනේ කියලා එහෙම කියන්න කෙනෙක් එතකොට ජීවත් වෙලා නැහැ. අවුරුදු 200ක් ගිහිල්ලා. එයා මිය ගිහිල්ලත් අවුරුදු ගාණක් ගිහිල්ලා. ඒ නිසා මේ සූත්‍රය ටිකක් දිගයි. ඔබත් කියවන්න පායාසි සූත්‍රය. මිත්‍යා දෘෂ්ටිකව හිටපු රජතුමා අවසානෙට මේ කතා බහෙන් පස්සේ ධර්මය ටිකෙන් ටික අවබෝධ කරගන්නවා. මිත්‍යා දෘෂ්ටික භවෙන් මිදෙනවා. ඉන්පසුව උන්වහන්සේ ඒ ධර්මානුකූල මාර්ගයේ ඒ රජතුමා පිහිටවනවා. ඉතින් බුද්ධෝත්පාදයේ කාලයක ඉපදුනා අපි ධර්ම මාර්ගයේ ගමන් කරන අපි සම්මා දිට්ඨියෙන් යහපත්ව ධර්මයේ දකිමින් ජීවිත හැඩගස්වා ගත යුතු කාලයක්. මේ දස වැදෑරුම් මිත්‍යා දෘෂ්ටියට ටිකක්වත් නොයා ආදරේ නම් සෙනෙහවන්ත නම් ස්වාමියා බිරිඳ දරුවෙක් නම් අම්මා තාත්තා ආදරෙන් හදන දරුවා පුංචි කාලේ ඉඳලා මුදවගෙන ධර්මානුකූල ධර්ම මාර්ගයට යොමු කරගන්නට මේ ධර්ම දේශනාව ඔබට බොහෝ සෙයින් වැදගත් ධර්ම දේශනාවක් වැදගත් අනුශාසනාවක් බවට ජීවිතේ පත් කරගන්නට සම්‍යක් දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියෙන් මේ ජීවිතය තුළ කැපකිරීම කරලා ජීවිතේ ගොඩනගලා සසර ගමන සුවපත් කරගෙන උතුම් නිවන් සුව ලබන්නට ඔබට මේ මහඟු පින්කම හේතු වාසනා වේවා කියලා අපි සාදුනාදයක් පවත්වලයි ප්‍රාර්ථනා කරන්නේ. මේ උතුම් ධර්මය මේ උතුම් ධර්ම අනුශාසනාව ඔබේ දෙසවනට සමීප කරන චරණ ටීවී නාලිකාවට පුණ්‍යවන්ත ආශිර්වාද එකතු කරමින් ඔබ අපි හැම දිනාටම මේ උතුම් පින් බලයෙන් සසර ගමන සුවපත් කරගෙන උතුම් නිවන් සුවයෙන් සැනසෙන්න මේ මහා පින්කම හේතු වාසනා වේවායි සාදුනාද පවත්වලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා.